කොවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ ගම්පහ මිනුවන්ගොඩිනි. ඒ 2020 ඔක්තෝබර් මාසයේ පසුගිය සතිය වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ මියගිය ගණන 1033කි. ඔවුන් අතර පිරිමි 537ක් හා ගැහැණු 447ක් වෙති. මේ මියගිය පිරිසෙන් 90%ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය. දෙවන රැල්ල ආරම්භයේදී දිස්ත්‍රික්කයෙන්ම වාර්තා වූ දිනක ආසාද්‍යයන් ගණන 100කටත් වඩා අඩු සංඛ්‍යාවක් වූ අතර මේ වන විට එම සංඛ්‍යාව දිනකට 1500 සීමාවට ළඟා වී තිබෙනවා. රටේ වැඩිම ජනගහනයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාද්‍යයන් ගණන මෙන්ම මරණ ගණනද එන්නෙම වැඩිවීම නිසා රෝහල්වල සිදු කෙරෙන ප්‍රතිකාර සේවා මෙන්ම මරණකරුවන් ආදාහනය කිරීම වැනි කාර්යයන්ට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබෙනවා. දිනපතා අඛණ්ඩව මලසිරුරු පිදිසීම නිසා රස්නයට රොත්තු නොදී දිස්ත්‍රික්කයේ පිහිටි ආදාහනාගාර බොහොමයක් අක්‍රිය තත්ත්වයට පත්ව තිබෙනවා. එම නිසා තම ඥාතීන්ගේ සිරුරු ආදාහනය කිරීමත් බොහෝ දෙනෙකුට ගැටලුවක්ව තිබෙනු දක්නට ලැබෙනවා. එහෙත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා සේවකයන් එක්වී විශාල කාර්යභාරයක් ඉටු කරමින් ආදාහනාගාරවල සේවාව ජනතාව වෙත උපරිමයෙන් ලබා දීමට කටයුතු යොදා තිබෙනවා. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් මල්වත්ත හා ඌරාපොළ ආදාහනාගාර දෙකම මේ වෙනුවෙන් වෙන් වී තිබෙනවා. ආදාහනාගාරයක සාමාන්‍යයෙන් සිරුරු පුලුස්සන්නේ දිනකට 3ක් වුවද දැන් එම සංඛ්‍යාව දිනකට 7ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මල්වත්ත ආදාහනාගාරයේ මේ වන විට දහවල් 12 සිට මධ්‍යම රාත්‍රිය 12 දක්වා සෑම පැය දෙකකට වරක්ම මල සිරුරක් ආදාහනය කෙරේ. කොවිඩ් සිරුරු පිළිසීම නිසා සාමාන්‍ය මරණවල මෘතදේහ පිළිසීමද අත්හිටුවා ඇති අතර ඒවා භූමදානය කර ගන්නා ලෙස දන්වා තිබෙනවා. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසුවේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභියෙකු කොවිඩ් රෝගයෙන් මිය ගියහොත් ආදාහනාගාර ගාස්තු මෙන්ම අවසන් කටයුතු සියල්ල දානපතියන්ගේද උපකාරය ඇතිව නොමිලේ සිදු කරන බවයි. ආදාහනාගාර සේවකයන් සිරුරු ආදාහනය කරද්දී ලබන අත්දැකීම්ද සිත සසල කරවන සුළුයි. මේ මල්වත්ත ආදාහනාගාරයේ සේවකයෙකු අපහාකී කතාවකි. මේ ළඟදී පාසල් ගුරුවරයෙකුගේ සිරුරක් ආදාහනය කරන්න ගෙනාවා. ඔහු තරුණ ගුරුවරයෙක්, ශිෂ්‍යත්ව විභාගයට ටියුෂන් කරන කෙනෙක්. එයාගේ දරුවන් දෙදෙනාත් පුංචි. කොවිඩ් මරණයක් නිසා සිරුර සීල් කරලයි ගේන්නේ. මේ ගුරුවරයාගේ දරුවන් දෙන්නත් තවත් දරුවන් පිරිසකුත් ආදාහනාගාරයේ අසල ඉඳලා අඬනවා. විලාප තියෙනවා. ගුරුවරයාව බලන්න ඕනේ කියනවා. ඒ සිරුර ආදාහනාගාරයට ඇතුළු කරන විට ළමයි ලතෝනි දෙන්න පටන් ගත්තා. මම අවුරුදු ගාණක් මිනී පුච්චලා තියෙනවා. මගේ හිත මේ තරම් කම්පාවට පත් වෙලා නැහැ. ඌරාපොළ ආදාහනාගාරයේ සේවකයෙක්ද තමා ලද අත්දැකීම් විස්තර කළා. අවුරුදු 45ක් විතර වයසක මහත්තයෙකුගේ සිරුරක් ආදාහනාගාරයට ගෙනාවා. ඔහුව මාත් දන්නවා. ඔහුට හිටියේ කුඩා දීනිවරුන් දෙදෙනෙක්. අවුරුදු 8ක් හා 10ක් විතර. මියගිය අයගේ බිරිඳ බිම දන ගහගෙන මිනිය දෙසට හැරී වැඳගෙන අඬනවා. පුංචි ළමයි දෙන්න කෑ ගහනවා. අනේ මාමේ තාත්තව පුච්චන්න එපා කියලා. ඔය අතරේ අම්මට සිහිය නැතුව වැටෙනවා. දරුවන් දෙන්නා වරක අම්මේ කියලාවත් තවත් වරක තාත්තේ කියලාවත් කෑ ගහමින් අඬනවා. විලාප දෙනවා. මේ වගේ ලතෝනි මැද තමයි මහත්තයෝ අපි මේ රස්සාව කරන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් මරණ සැලකිලි යුතු සංඛ්‍යාවක් සිදුවන ස්ථානයකි. ගම්පහ රෝහල එහි සිදුවන මරණවල ආදාහනාගාර සිදු කරන්නේ මහනගර සභාවට අයත් කසගහවත්ත ආදාහනාගාරයේ. මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරිපාලන මංගල අමරසිරි මහතා ප්‍රකාශ කළේ දිනකට සාමාන්‍යයෙන් සිරුරු 3ක් පමණ පිළිස්සුවද දැන් එම ගණන දිනකට 6ක් හෝ 7ක් වන බවයි. රෝහලේදී Tamanගේ ඥාතියෙකු කොවිඩ් නිසා මියගිය පසුව පළමුවෙන්ම කළ යුත්තේ මහනගර සභාවට පැමිණ සිරුරු ආදාහනය කිරීම සඳහා දිනයක් ලබා ගැනීමයි. පසුව මිනි පෙට්ටියක් රෝහල වෙත සැපිය යුතු අතර මෘත ශරීරය ආදාහනය කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ අධීක්ෂණය යටතේ. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරී වසම් 1177කින් සමන්විත ගම්පහ දිස්ත්‍රික්කයටම සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 153ක් වන අතර ඉන් 6 දෙනෙකුටද මේ වන විට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. කෙසේ වෙතත් ගම්පහ මහනගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතාගේ උපදෙස් මත ගම්පහ ආදාහනාගාරයේ සේවාවද වඩාත් පුළුල් කර තිබෙනවා. මේ එහි සේවකයෙකු හෙළි කළ ශෝචනීය අත්දැකීමකි. වයසෙන් මොහුකුරා ගිය අම්මා කෙනෙකු ආදාහනාගාරයට ඇවිත් හිටියා. කොවිඩ් වලින් මිය ගිහින් තිබුණේ ඇගේ සැමියා. ඔවුන්ට දරුවන් සිටියත් ඒ අය හිටියේ පිටරට. ඔවුන් කිසිවක් පැමිණි සිටියේ නැහැ. ඇවිත් සිටියේ වයසක අම්මා විතරයි. සිරුර පිළිසුවේ 8ට විතර. බොහෝ වේලාවක ඉඳන් ඇය ආදාහනාගාරයේ ආසනයේ රැඳී සිටියා. ඇය අවසන් අවස්ථාවේදී අපෙන් ඉල්ලීමක් කළා. ඇය අත තිබුණු යමක් මල සිරුර මතින් තියන්න කියලා. මා දැක්කා එහි තිබුණේ එම යුවල සිටින ඡායාරූපයක්. එයාට තනියක් දෙනෙන එකක් නැහැ කියලා ඇය කිව්වා. ඒ සේවකයා කීවේ කනගාටුවෙන්.
මේරිගම ආදාහනාගාරයේද එතරම් තදබදයක් නැතත් කොවිඩ් සිරුරු ආදාහනය කරයි. මේ එහි අත්දැකීමකි. මම හිතන්නේ එදාවිත් හිටියේ මියගිය කෙනාගේ පෙම්වතිය. තවත් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ඒ කිසිවෙකු දින ගණනාවකින් මියගිය තරුණයා දැකලා තිබුණේ නැහැ. අවසන් මොහොතේවත් ඔහු දැක ගන්න අවස්ථාවක් නැහැ. ඒ තරුණිය අත තිබුණු සුදුමල් පොකුරක් තරුණයාගේ සීල් කරන ලද සිරුරු උඩින් තියන්න කියලා ඉල්ලුවා. මෙවැනි හද සසල කරවන අත්දැකීම් බොහොමයක් ආදාහනාගාරවල සේවකයන් ලබා තිබෙනවා. එම පීඩනයේ ඉවසා ගනිමින් දැඩි අවධානමක් සහිතව ඔවුන් ඉටු කරන සේවය අගය කළ යුතුයි. කෙසේ වෙතත් කොරෝනා මරණ ගණන් දිනෙන් දින වැඩිවීම නිසා පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර රැසක්ම අඛණ්ඩව මුහුණ පාන දැඩි රශ්මිය හමුවේ අක්‍රිය තත්ත්වයට පත්ව ඇත. මීට පිළියමක් වශයෙන් ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වා දීමේ ක්‍රමයක්ද ගම්පහ කොවිඩ් මර්ධන කමිටුවේදී සාකච්ඡා විය. ලී පෙට්ටියට වඩා ඉක්මනින් තැවෙන මෙම කාඩ්බෝඩ් පෙට්ටිය භාවිතයෙන් ආදාහනාගාරවලට සිදුවන අධික රස්නය මගහරවා ගැනීම මෙහි අරමුණයි. රාගම රෝහලේ තැන්පත් කර තිබූ කල්ගිය සිරුරු රැසක්ද අධිකරණ නියෝග මත මේ වන විට ආදාහනය කර ඇති බව ගම්පහ කොවිඩ් මර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය විය. අගෝස්තු 1 වනදා සිට 9 වනදා දක්වා දින 9ක් තුළ පමණක් ගම්පහ කොවිඩ් රෝගීන් 12555ක් වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයන් 4046 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනෙකු නිවෙස්වල සිටින බවත් නිවාසවල සිටින ආසාදිතයන්ගෙන් දිනකට 60ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් අරියරත්න මහතා පවසයි. පසුගිය 10 වනදාට අවසන් වූ පැය 24 කාලය තුළ දිස්ත්‍රික්කයන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1231ක් වූ අතර බියගම සෞඛ්‍ය සේවා කොට්ටාසයෙන් පමණක් ආසාදිතයන් 202ක් වාර්තා විය. පළාත් වශයෙන් හෝ දිස්ත්‍රික්ක වශයෙන් ભેදයකින් තොරව මේ වන විට කොවිඩ් වසංගතය රට පුරා පැතිරෙන ආකාරයක් පෙනී යන අතර සෞඛ්‍ය අංශවල දත්ත අනුව දිනකට වාර්තා වන ආසාදිතයන්ගෙන් 150කටත් වඩා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීම ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය අර්බුදයේ දිග පළල මැනවින් කියා පාන්නකි.